Good evening, everyone. So, අද අපි මේ විදියට online A+ tutor ආයතනය හරහා spoken English for beginners කියන course එකේ 6 වෙනි කණ්ඩායම තමයි මේ වෙලාවට පටන් ගන්නෙ. එතකොට හැමදාම class එක අද ඉඳන් Wednesdays 7:30 to 9:30 pm මෙන්න මේ පැය දෙක තමයි අපි group 6 එකට දීලා තියෙන්නේ. Spoken English for beginners කියන course එකට. එතකොට මම අද lesson එකට යන්න කලින් පොඩි introduction එකක් දෙන්නම්. මම කවුද, මේ course එකේ අපි මොනවද cover කරන්නේ, ඒ දේවල් ගැන. එතකොට මුලින්ම මගේ නම තේජා නානයක්කාර. මම දැනට spoken English lecturer කෙනෙක් විදියටත් මනෝවිද්‍ය උපදේශිකාවක් විදියටත් වැඩ කරනවා. එතකොට online A+ Tutor Institute එකේ managing director and I work as the managing director and also as the spoken English lecturer in the very same institute. And yes, I have completed my bachelor's of law from Liverpool John Moores University and I'm currently reading for a master's. Yes, so that's basically what I'm doing. ඉතින් දැනට law නීති උපාධිය හදාරලා ඉවරයි. ඒත් එක්කම මම masters දැනට කරගෙන යනවා. ඒ අතර වාරයේ තමයි මේ වැඩවල නියැලිලා ඉන්නේ. හරි. දැන් beginners course එක ගැන කතා කරනවා නම් අපි දැන් මේක අනිවාර්යෙන් අපි beginners කියලා නමක් දාලා තියෙන්නේ English මුල ඉඳලම ඉගෙන ගන්න ඕන අයට. දැන් සමහර අය අහුවා අපිට මේකේ spoken විතරද ලියන්න කියවන්න ඒ දේවලුත් කරනවද ඒ විදියට. ඉතින් මේ beginners course එකේ ගොඩාක්ම අපි spoken English cover කරනවා. ඒත් එක්කම මේ grammar ව්‍යාකරණ අන්න ඒ ටිකයි. ඊළඟට දැන් මේ සිංහල භාෂාවයි වගේ නෙමෙයි ඉංග්‍රීසි භාෂාව අපි සාමාන්‍යයෙන් කතා කරනකොට ඒ කරන විදියයි ලියන විදියයි ගොඩාක් එකට එක සමානයි. ඒ නිසා ඔයගොල්ලන්ට දේවල් දෙකක් කියලා වෙන වෙනම ඉගෙන ගන්න නැහැ. අපි සාමාන්‍යයෙන් spoken English කතා කරන්න උගන්වන දේම තමයි ඔයගොල්ලන්ට ලියන්නත් පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් අපි මේ course එකේ දිගටම දැන් ගොඩාක් අය අපිත් එක්ක කතා කරද්දී කියපු දේවල් තමයි සාමාන්‍යයෙන් වෙන කෙනෙක් කතා කරනකොට අපිට යම් තාක් දුරට English කතා කරද්දී ඒක තේරෙනවා. හැබැයි අපිට දන්න වචන ටික උනම් ගලපලා කතා කරගන්න බෑ. ඊළඟට සමහර අයට තියෙනවා ඒගොල්ලන්ගේ self confidence අඩුකමක්. ඊළඟට වචන වැරදෙයිද, grammar හරිද කියලා ඔය බය. ඉතින් ඔය හැම ප්‍රශ්නයකටම විසඳුම් අරගෙන තමයි අපි මේ course එක specially beginners ලටම create කරලා තියෙන්නේ. ඉතින් තව එක දෙයක් තමයි දැන් මේ අපි සාමාන්‍යයෙන් ගොඩාක් අයට මේ තියෙන ප්‍රශ්නෙට හේතුව අපි දන්න වචන ප්‍රමාණය අඩු නිසා. මේ vocabulary කියන කොටස අපේ improve වෙලා නැති නිසා. සාමාන්‍යයෙන් beginners level එකේ ඉන්නවා කියන්නේ අපි English words දන්නේ නැහැ කිව්වට දැනටමත් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අපි දැන් food and drinks, bank, hospital ගත්තොත් සාමාන්‍ය විදියට level එකේ ඕගොල්ලෝ දැනටමත් වචන කීපයක් දන්නවා. අපි කියමු සාමාන්‍ය beginners level එක කියන්නේ වචන 1000ක් 3000ක් අතර දන්න කෙනෙක් නම් අපි කියනවා එයා beginners level එකේ ඉන්නේ. ඔය වගේ අපි කියනවා intermediate, advanced ඔය විදියට අපි බෙදනවා. ඉතින් දැන් මේ ක්ලාස් එකේ ගොඩාක්ම අපි ඕගොල්ලෝව යොමු කරනවා අලුත් වචන ඉගෙන ගන්න. එතකොට ඒ වචනේ අපි උච්චාරණය කරන්නේ කොහොමද? ඒ වචනෙට අපි ලියන්න අකුරු. So basically දැන් මේ English language එකක් ඉගෙන ගන්නකොට vocabulary, pronunciation, spellings and then grammar. ඔය ටික අපි අනිවාර්යෙන් cover කරන්න ඕන. ඉතින් දැන් මුලින්ම grammar වලට යන්න කලින් ගොඩාක් අය grammar කියවම English බය වෙනවා. ඉතින් අපි ඒක හරියම සරල විදියට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි මේ පාඨමාලාව හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක grade 6 ළමයෙක් ඉඳන් වැඩිහිටි ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් course එකක්. සමහර අය අහලා තිබ්බා මම මෙච්චර වයසක කෙනෙක් මට join වෙන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට grade 6 සාමාන්‍යයෙන් මේක ඒ කියන්නේ අපි මේ grade 6 ඉඳන්ම join වෙන්න ඉඩ දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් grade 6 student කෙනෙක්ට උනත් තේරෙන විදියට තමයි මේ course එක හදලා තියෙන්නේ. English මුල ඉඳන්ම කතා කරන්න ඕන අවශ්‍ය දේවල් හැම දෙයක්ම අපි මේකේ cover කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ English language එක කියන එක ගත්තම ගොඩක් මේ school students ලා අද join වෙලා ඉන්න නිසා මම එක දෙයක් මතක් කරන්නම්. සමහර අය පෞද්ගලිකව මට කතා කරලා විස්තර අහගත්ත course එකේ. ඉතින් ගොඩක් අය හිතනවා දැන් අපි local school එකකට ගිහිල්ලා අපිට රජයේ කැම්පස් එකකට නැත්නම් අපේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. හැබැයි ගොඩාක් අය මුණ දෙන එක ගැටලුවක් තමයි දැන් මේ සිංහල මීඩියම් දිගටම ඉගෙනගෙන කැම්පස් ගියාම නැත්නම් යුනිවර්සිටි ගියාම
ගොඩක් අය දැනගෙන හිටියේ නෑ මම කලින් කතා කරද්දී lectures ඒගොල්ලන්ට කරන්නේ English language එකෙන්. ඉතින් මේ grade 6 ඉඳන්ම මම ගොඩක් අයට join වෙන්න කියලා තියෙන මේකේ පොඩි කාලේ ඉඳන්ම ඕගොල්ලන්ට ඒ අඩුව වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ස්කූල් සිලබස් එක ගත්තොත් O level paper එකට වෙනකම් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලියන්න පුළුවන් වුණාට ගොඩාක් ළමයින්ගේ මම දකින අඩුපාඩුවක් තමයි ඉංග්‍රීසි සාමාන්‍යයෙන් අපි සිටුේෂන් එකක් දීලා කතා කරන්න කිව්වම ඔඩියන්ස් එකක් ඉස්සරහා එහෙම කතා කරන්න හැකියාව මදි. ඉතින් ස්පෝකන් පැත්ත, ග්‍රැමර්, ඊළඟට රයිටිං ස්කිල්ස්, රීඩිං ස්කිල්ස් ඔය හැම දෙයක්ම එකවර ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් විදිහට තමයි අපි මේ කෝස් එක හදලා තියෙන්නේ. තවත් එක දෙයක් තමයි දැන් සමහර අය Zoom පළවෙනි වතාවට පාවිච්චි කරන අය අද හිටියා. ඉතින් ඒක ටිකක් කාලයක්දී ඔයගොල්ලන්ට හුරු වෙයි. හැමදාම මේ වෙලාවට අපි ක්ලාස් එක පටන් ගන්න කලින් group එකේ link එක share කරනවා. ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ට automatically Zoom එකෙන් connect වෙන්න පුළුවන්. එතකොට course එක ගැන කතා කරනවා නම් course එක මාස 6ක course එකක්. මාස 6ක් පුරාවට මේක යනවා. අද තමයි පළවෙනි දවස. අපි මේ මාසෙ ඉඳන් පටන් ගත්තම හැම බදාදම රෑ 7:00 ඉඳන් 9:00 වෙනකම් මේක පැවැත්වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තව දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අපි පන්ති අවසාන වෙනකොට අවස්ථාව දෙනවා හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්න අහන්න. එතකන් අපිත් එක්ක පොඩ්ඩක් රැඳිලා ඉන්න. ඉතින් අද දවසේ මුලින්ම අද මේ ගොඩක් හැම ජාතියෙම අපි කියනවා ස්කූල් ස්ටුඩන්ට්ස්ලා ඊළඟට ඇඩල්ට්ස්ලා ඔක්කොමලා ඉන්න නිසා අපි හැමෝටම පොදු කොමන් ටොපික් එකක් තමයි තෝරගත්තේ අද කතා කරන්න. දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ මම කලිනුත් කිව්වා අපි මේ දන්න වචන ප්‍රමාණය අඩුකමක් නිසා තමයි අපිට සාමාන්‍යයෙන් මේ අවස්ථාවට හරියටම ගැලපෙන වචනේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට දැනගත්තත් ඒක අපිට වාක්‍යයකට දාලා කතා කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. මේ කෝස් එකේ අපි ඕගොල්ලන්ට අලුත් වචන හැම සතියකම පාඩම් කරන්න පුළුවන් විදිහට අපි ලිස්ට් එකක් දෙනවා. ඊට අමතරව ලයිව් ක්ලාස් එකේ ඕගොල්ලෝ මම ගොඩාක් ස්ටුඩන්ට්ස් ලාගෙන් රික්වෙස්ට් එකක් කරන්න කැමතියි. ක්ලාස් එකේ යන වෙලාවට නෝට්බුක් එකක් ළඟින් තියාගන්න. ඕගොල්ලන්ට අමාරු වචන ඉගෙන ගන්න අලුත් වචන නෝට් එකක් දාගන්න. ඉතින් මේ අලුත් වචනේ ඕගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? උච්චාරණය කරන්නේ කොහොමද? ඊළඟට ඒක වාක්‍යයක දාලා පාවිච්චි කරන්නේ කොහොමද? රියල් ලයිෆ් සිටුේෂන් එකක ඇත්තටම අපි මේ ජීවිතේ කතා කරන යනකොට ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපි උගන්වනවා. ඊළඟට අපහැදිලි තැනක් තියෙනවා නම් තව එක දෙයක් අපි හැමදාම මේ ක්ලාස් එක රෙකෝඩ් කරනවා. එතකොට සමහර අය ඇහුවා දැන් ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණොත් මට පන්තිය මග ඇරෙනවා මොකද කරන්න කියලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලයිව් ක්ලාස් එකේ යනකොට අපි ඒක fully රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩින් එක පේ කරලා ජොයින් වෙන ස්ටුඩන්ට්ස් හැම කෙනෙක්ටම අපි ඒක දෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒක ඕනෙම වාර ගාණක් බලලා ඕගොල්ලන්ට උපරිමයට කියන්නේ පර්ෆෙක්ට් වෙනකම්ම ඒක හොඳට අවබෝධ වෙනකම්ම ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. Okay. So we'll go for the lesson now. දැන් අද මම choose කරගත්ත topic එක තමයි මේ asking questions about everyday activities. සාමාන්‍යයෙන් දැන් අපි ඉංග්‍රීසි කතා කරන එක ගැන මුලින්ම අපි ගෙදරින් පටන් ගමුකෝ. සාමාන්‍යයෙන් ගෙදර ඇතුලේ නැත්නම් අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් කොහොමද අපි හරීම කියන්නේ grammatically correct sentence එකක් හදාගන්නේ කොහොමද? ඊළඟට ඒකෙන් අපි ප්‍රශ්න අහන්නේ කොහොමද? අන්න ඒ කොටස තමයි අද මම තෝරගත්තේ පළවෙනි පාඩම විදියට. Okay, asking questions about everyday activities. තව එක දෙයක් තමයි දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගොඩක් අයට කතා කරන්න බෑ. අපි දැන් වයසට ගිහිල්ලා ඉන්නේ අපිට දැන් ඉගෙන ගන්න පුළුවන්ද? ඒ වගේ ගොඩක් අය ප්‍රශ්න අහනවා. ඉතින් මම ගැනත් පොඩ්ඩක් කතා කරන්නම්. දැන් මම පොඩි කාලේ ඉඳන්ම ගියේ ජාත්‍යන්තර පාසල තමයි මම ඉගෙන ගත්තේ. Vichelli International School, Colombo. So I studied there. I did my O-levels and A-levels there, and I continued my higher studies at Liverpool John Moores University, England. So I have lived. දැන් මේ language එකත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඒ හම්බෙච්ච opportunity එක අවස්ථාව ගොඩක් අයට හම්බෙලා නැහැ. හැබැයි මේ මම ඉගෙන ගත්ත හැම දෙයක්ම පුළුවන් තරම් සරල කරලා අපි මේ විදියට beginners class එක හදලා තියෙනවා. ඉතින් තවත් එක දෙයක් තමයි දැන් English language එක මම චතුර ලෙස කතා කරන්න ගත්තා සාමාන්‍යයෙන් වයස 5 දී වගේ. ඒ මට තිබ්බ background එකත් එක්ක. ඉතින් ගොඩාක් අය හිතනවා මේ අපිට මතක හිටින්නේ නැහැ, මට වෙලාව මදි, කරන්න බෑ එහෙම කියලා. ඉතින් හැම වෙලාවෙම මතක තියාගන්න අවුරුද්දේ 7 ළමයෙක්ටත්
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් චතුර ලෙස ඕගොල්ලන්ට ඒක කවදාකවත් බැරි වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් අය මන් දන්නවා හරීම ගොඩාක් uncomfortable situations වලට experience කරන්න වෙලා ඇති. ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ language එක බැරි නිසා. මන් දන්නවා ගොඩාක් professionalsලා දැන් මං classes කරනවා undergraduates post graduate students ලට. ඉතින් සාමාන්‍යයෙන් විෂය දැනුම තියෙනවා ගොඩක් අයට. හැබැයි භාෂා දැනුම නැහැ. ඉතින් අපි කොච්චර ඉහළට ඉගෙන ගත්තත් අනිවාර්යෙන් යුනිවර්සිටි එකකට ගියාම අපිට ජොබ් ඉන්ටර්විව් එකකදී ඊළඟට යුනිවර්සිටි එකේ අසයින්මන්ට් එකක් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියාම language skills ඊළඟට communication skills කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒ හැම දෙයකටම ගොඩාක්ම the most important thing is this English language. ඉතින් අපි අද බලමු පළවෙනි කොටස අපි පටන් ගමු. What do we have here? So some basic sentences that you can use to talk about the daily activities. දැන් අද ගොඩාක් අමාරු දේවල් තෝරගෙන නැහැ. හැමෝටම පහසු වෙන විදියට තමයි අද පළවෙනි ලෙසන් එක තෝරගෙන තියෙන්නේ. එදිනෙදා ක්‍රියාකාරකම්. අපි සාමාන්‍යයෙන් උදේ ඇහැරිච්ච වෙලාවෙ ඉඳන් රෑ නිින්දට යනකම් කරන ක්‍රියාකාරකම් ගැන කොහොමද අපි ඉංග්‍රීසි වලින් හරියටම grammatically correct sentences හදාගන්නේ කියලා. Okay, සමහර අය price එක අහලා තියෙනවා, කණ්ඩායමක කීයක්ද කියලා අහලා තියෙනවා. මම පොඩ්ඩක් ඒක ගැනත් කතා කරන්නම්. මේක මාස 6ක course එකක්. එතකොට මාසෙකට රුපියල් 2000යි ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. මාසික පන්ති ගාස්තුව රුපියල් 2000යි. කණ්ඩායමකට අපි සාමාන්‍යයෙන් ළමයි උපරිම 15ක් කියලා හිතා ගන්න. එතනින් එහා අපි ලොකු group හදන්නේ නැහැ 100 200 එහෙම හදන්නේ නැහැ. උපරිමම 15යි. ඒ කොටස exceed වුණාම අපි ආපහු ඊළඟ group එකකට add කරනවා. දැන් අද ඔයගොල්ලෝ join වෙලා ඉන්නේ group 6 එකට. Okay? class එක අපි හැමදාම online තමයි කරන්නේ. එතකොට මේ ලංකාවේ වටේම කට්ටිය join වෙලා ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පිටරට අයත් පිටරට ඉන්න ලංකාවේ අයත් join වෙලා ඉන්නවා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද ඒ වෙලාවට online nisa ඕනම කෙනෙක්ට join වෙන්න පුළුවන්. Okay? Right. So now here we have chosen like some basic sentences. දැන් ගොඩක් අය මුලින්ම සංකීර්ණ වාක්‍ය ගැන හිතන්න එපා. අපි මුලින්ම සරල වාක්‍යකින් පටන් ගමු. ඊට පස්සේ මම ටික ටික ඕගොල්ලන්ට කියා දෙනවා කොහොමද අපි මේක චුට්ට මේක වැඩි කරගන්නේ. සංකීර්ණ වාක්‍යයක් දක්වා අපි කොහොමද මේක develop කරගන්න කියන එක මම explain කරනවා. ඉතින් මුලින්ම අපි සාමාන්‍යයෙන් උදේම නැගිටිනවා. මෙන්න නැගිටින්නේ හැම වෙලාවෙම මෙන්න මේ වෙලාවට ඔන්න ඔය වගේ වාක්‍යයක් අපි කොහොමද ලේසියෙන්ම හදාගන්නේ. සාමාන්‍යයෙන් අපි උදේ ඇහැරෙනවා කියන එක අපි ඉංග්‍රීසි වලින් කියද්දී මොකක්ද අපි පාවිච්චි කරන ක්‍රියාපදේ? I get up නැත්නම් I wake up කියලා අපි කියනවා. ඕගොල්ලෝ පේන ඇති ස්ක්‍රීන් එකේ මම පෙන්නලා තියෙනවා pictures වගේක්. Okay? ඒ pictures එක මම යටින් දීලා තියෙනවා මේ verbs ක්‍රියාපද. අපි කරන දේවල් නැත්නම් සිද්ධ වෙන දේවල් ඔය විදිහට අපි කියනවා verbs. If you are doing something physically we call them verbs. අපි කියනවා ක්‍රියාපද. අපි මොන හරි ක්‍රියාවක් කරනවා නම්. එතකොට දැන් අපි දැනටම දන්න ක්‍රියාපද ගොඩාක් තියෙනවා. ඒත් එක්කම අද මම අලුත් ක්‍රියාපද කීපයකුත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ වගේම හැමදාම මම අලුත් වචන ප්‍රමාණයක් ඔයගොල්ලන්ට දෙනවා පාඩම් කරන්න. ඉතින් තව එක රික්වෙස්ට් එකක් තියෙනවා මට කරන්න ඔයගොල්ලොන්ගේ English language එක මුලින්ම ඉගෙන ගන්න කෙනෙක් විදියට අවම වශයෙන් මම කියන්නේ at least 30 minutes වත් දවසකට වෙන් කරන්න භාෂාව වෙනුවෙන්. ඉතින් මම මගේ උපරිමයේම මේ පැත්තෙන් දෙනවා. ඉතින් ස්ටුඩන්ට්ස්ලා විදියට මම ඕගොල්ලන්ගෙනුත් රික්වෙස්ට් කරනවා. ඕගොල්ලන්ගේ dedication and commitment උත්සාහය සහ කැපවීම අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් දවසකට අඩුම අවම වශයෙන් පැය භාගයක්වත් වෙන් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම වෙන් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ටම තේරෙයි මාසයක් අපි දවස් 4යිනේ මාසෙකට කරන්නේ. ඉතින් ඒ වෙනකොට ඕගොල්ලන්ටම තේරෙයි හරි මම වෙනදට වැඩිය මගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා. අනිවාර්යෙන් ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්න ඕන නම් ඒ විදියට වැඩ කරන්න. ඊට අමතරව දැන් ක්ලාස් එකේට අමතරව ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලට මොන හරි උදව්වක් ඕන නම් මම එහෙම පෞද්ගලිකව මට කතා කරලා කියන්න මම එහෙම උදව් කරනවා. Okay? So first one I get up. මම උදේට ඇහැරෙනවා. අවදි වෙනවා කියලා අපි කියනවා සිංහලෙන්. එතකොට ඒක අපි ඉංග්‍රීසි verb එක මොකද්ද? ක්‍රියාපදේ I get up. I wake up කියලාත් අපි කියනවා.
එතකොට මම හැමදාම උදේ 5ට ඇහැරෙනවා. අපි කොහොමද ඒක කියන්නේ? I get up every day at 5 a.m. දැන් අපි every day කියන එක මුලින් පැත්තකින් තියමුකෝ. මම සාමාන්‍යයෙන් උදේ 5ට ඇහැරෙනවා. I get up at 5 a.m. I get up at 5 a.m. මම හැමදාම උදේ 5ට ඇහැරෙනවා. I get up every day at 5 a.m. නැත්නම් I get up at 5 a.m. every day කියලා කියන්නත් පුළුවන්. every day එක අගට ආවත් ප්‍රශ්නයක් නැහැ. තව ක්‍රියාපදයක්. අපි හැමදාම හැම උදේම කෝපි බොනවා. I drink coffee every morning. දැන් අපි කියනවා හැමදාම හැම උදේම හැම රැකම. මොකද මේ හැමදාම කියනකොට අපි පාවිච්චි කරනවා every day හැමදාම හැම සතියෙම නම් every week හැම අපි කියනවා හැම මාසෙම every month හැම අවුරුද්දෙම every year every කියලා අපිට date එක නැත්නම් month එක year එක ඒ වගේ use කරන්න පුළුවන්. හැම මාසෙම හැම සතියෙම හැම බ්‍රහස්පතින්දාම every Thursday every Wednesday ඕගොල්ලන්ට days උත් ඒ විදිහට use කරන්න පුළුවන්. එතකොට දැන් මේ මුලින් අපි අරන් තියෙන්නේ එදිනෙදා ක්‍රියාකාරකම් daily activities ගැන වාක්‍ය සරල වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියන එක. අපිට සාමාන්‍යයෙන් දැන් කොච්චර වුණත් අපි යම් තාක් දුරට වචන කීපයක් දන්නවා. English language එකේ සාමාන්‍ය දුරකට we know a limited number of words. So what we have to do අපි මොකද්ද කරන්න ඕනේ? මේ වචන ප්‍රමාණය එන්න වැඩි කරගන්නයි ඕන. දවසින් දවසට එක අලුත් වචනයක් හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඒක practically use කරන්න පුළුවන් නම් ඔන්න ඔය විදියට ඔයගලන්ට English ටිකෙන් ටික improve කරගන්න පුළුවන්. Okay? So this sentence, I drink coffee every morning. I drink coffee every morning. ගොඩාක් අය කරන වැරද්දක් මේ every කියන එක every morning කියලා කියනවා. It's wrong. ඒක වැරදි. අපි ඒක උච්චාරණය කරන්න ඕන every morning. English language එකේ තව එක වැදගත් දෙයක් තමයි මේ උච්චාරණය. වචන උච්චාරණය කරන විදිය. අපි මේ pronounce කරන විදිය වැරදුනොත් මොකද English language එකේ චුට්ටක් එහෙම වෙච්ච ගමන් තනිකර වෙනස් meaning එකක් තමයි එන්නේ. ඒ කියන්නේ මේ වචනේ අදහස වෙනස් වෙනවා. එතකොට අපි කියන්න ඕන එක නෙමෙයි අපි කියලා තියෙන තව වැරදි එකක්. ගොඩාක් common mistake එකක් තමයි ලංකාවේගේ මම ගොඩාක් දකිනවා desert කියන එක පටලවගෙන තියෙනවා. desert ගොඩාක් අය අතුරුපස අපි කියන්නේ අතුරුපස කියන එකට desert කියලා තමයි කියන්නේ. හැබැයි ඒක වැරදි. desert කියන්නේ අපි English වලින් desert කියන්නේ කාන්තාරය ගැන කතා කරනකොට කාන්තාරය තමයි desert. අතුරුපස නම් ඒක desert වෙන්න ඕන. එතකොට මේක spellings ගත්තොත් spellings නොත් වෙනස්. අතුරුපස නම් DESSERT desert. කාන්තාර නම් එක S එකයි DESERT. ඔන්න ඔය විදිහට. ඒක මේ එක්ස්ට්‍රා දෙයක් මම ඉගන්නුවේ. අද පාඩමේ මම ඒක මෙන්ෂන් කරලා නැහැ. හැබැයි ඕගොල්ලන්ට වැදගත් කියලා තේරෙනවා නම් ඒක නෝට් එකක් දාගන්න. මම කිව්වා හැමෝටම නෝට්බුක් එකක් තියාගන්න ළඟින් අලුත් දේවල් ඉගෙන ගනිද්දී ඒක පොඩි නෝට් එකක් දාගන්න. ඕකේ අපි ආපහු බලමු. desert කියන්නේ කාන්තාරේ, desert කියන්නේ අතුරුපස. ඔය දෙක පටලව ගන්න එපා. දැන් ඊළඟ දවසේ අතුරුපස ගැන කතා කරද්දී මතක් කරලම කියන්න මේක desert. තවත් එක දෙයක් තමයි දැන් අද මම මයික් එක මියුට් කරලා තියෙන්නේ මොකද ගොඩාක් අය ජොයින් වෙලා ඉන්න නිසා කතා කරන්න ගත්තම මට මෙතන රෙකෝඩින් එක කරන්න බැරි නිසා. හැබැයි අපි group classes දැන් ඊළඟ week එකේ ඉඳන් පටන් ගත්තම
අනිවාර්යෙන් අපි conversations practice කරනවා. හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම individual attention දෙනවා. තනි තනියෙන් ඒගොල්ලන්ව බලනවා. කිසිම කෙනෙක්ට miss out වෙන්නේ නැහැ. ඉතින් හැම කෙනෙක්ටම live class එකේ කතා කරන්න අවස්ථාව දෙනවා. ඊළඟට දැන් conversations අපි මේ කොහොමද දැන් හිතන්න බැංක් එකක, hospital එකක, supermarket එකක අපි සාමාන්‍යයෙන් කතා කරන්න අවශ්‍ය දේවල් ඒ වගේ conversation එකක් දෙනවා. ඒක ළමයි දෙන්නෙක් අතර අපි ප්‍රැක්ටිස් කරනවා live. ඒ කියන්නේ හැම කෙනෙක්ටම chance එක දෙනවා. දෙන්න අරගෙන මම conversation එක දෙනවා. මෙන්න මේ විදිහට කියලා ඔක්කොම මම පැහැදිලි කරනවා. ඒක කියලා පෙන්නනවා. pronounce කරන්නේ කොහොමද කියලා. ඒ හැම දෙයකින්ම පස්සේ ඕගොල්ලන්ටත් අවස්ථාව දෙනවා. ඒක ප්‍රැක්ටිස් කරන්න live class එකේ. ඉතින් කිසිම කෙනෙක් හිතන්න එපා මේක group class එකක් මට ඉගෙන ගන්න අමාරු වෙයි කියලා. මොකද අපි ඒකින්දමයි ලොකු group හදන්නේ නැතුව සාමාන්‍ය ළමයි 15ක් 20ක් වගේ චූටි groups තමයි හදන්නේ. එතකොට අපි මේ පැය දෙක පුරාවටම මේ හැම ළමයෙක්ටම අවස්ථාව දෙනවා තනි තනියෙන් මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්න. ඕගොල්ලෝ වචනේ උච්චාරණය කරද්දී ගොඩාක් වැරදි වෙනවා. ඉතින් ඒක හැම ළමයෙක්ටම මේ අවස්ථාව දීලා තියෙන්නේ මම ඒ වැරදි හදනවා. ඕකේ? ඉතින් ඒක ගැන කිසිම ක්වෙස්චන් එකක් තියාගන්න එපා. සමහර අය අහලා තියෙනවා. Okay. Right. Questions ඔක්කොටම මම අවසානයේ උත්තරේ දෙන්නම්. ගොඩාක් ඒවාට මම දැනටම උත්තර දුන්නා. ඊළඟට අපි බලමු අපි දැන් උදේ ආහාර වේලේ පිළියෙල කරගන්නවා, හදනවා, එහෙම කියලා අපි කියනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාපදයක් තමයි prepare. Prepare. බලන්න මේ sentence එක මම දීලා තියෙනවා. Prepare. I prepare my breakfast. I prepare my breakfast. එතකොට දැන් මෙතන හැම එකෙම මන් දීලා තියෙන I කියලා. හැබැයි අපිට subject එක. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා කවුද? ඒ කෙනා අනුව අපිට ඒක වෙනස් කරලා ගන්න පුළුවන්. දැනට අපි I එකෙන් පටන් ගමුකෝ. I prepare my breakfast. ඊළඟ දැන් හැමදාම මම උදේට නානවා. අපි කොහොමද ඒක කියන්නේ? Yes. ඔයගොල්ලන්ට sentences එවන්න පුළුවන් Zoom chat එක පාවිච්චි කරන්න. අද ඔයගොල්ලන්ට sentences එවන්න පුළුවන් Zoom chat එකෙන්. ඔයගොල්ලෝ හිතනවා නම් හරි. මෙන්න මේ වගේ sentence එකක් මට daily activities ගැන කතා කරන්න පාවිච්චි කරන්න පුළුවන් නම් මම මේ දීලා තියෙන format එකට හදන්න පුළුවන් නම් ඔන්න ඔයගොල්ලන්ටත් එවන්න පුළුවන්. මම මේ මුලින්ම උත්සාහ කරන්නේ වචන දෙක තුනකින් අපි කියමු 3-4කින් කොහොමද සරල වාක්‍යයක් හදාගන්නේ මේ එදිනෙදා අපි කරන ක්‍රියාකාරකම් ගැන කතා කරන්න. ඕකේ දැන් coffee කිව්වොත් ඔයගොල්ලෝ coffee දන්නවා. drink දන්නවා. හැබැයි අපි මේ ඔක්කොම එක sentence එකකට දාලා grammatically correct sentence එකක්. ඒ කියන්නේ grammar වරදින් නැතුව හරියට වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි ගොඩාක්ම focus එක දීලා තියෙන්නේ. ඕකේ දැන් මෙතන අපි නානවා කියලා කියද්දි පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි I take a shower. I take a shower. I take a shower. Okay. mic එක unmute කළේ නැති වුණාට කමක් නැහැ. ඕගොල්ලෝගේ පැත්තෙන් ඕගොල්ලන්ට ඕක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මට ඇහුන්නේ නැති වුණාට කමක් නැහැ. මම මුලින්ම මේ කියන එක හොඳට අහුම්කම් දීලා ඒ විදියටම ඕගොල්ලෝගේ පැත්තේ ඉඳන් ඒක රිපීට් කරන්න. I take a shower. I take a shower. අපිට ඕන නම් ඔක හැමදාම කරනවා නම් I take a shower every day. I take a shower every day. ඊළඟට තව ක්‍රියාවක් අපි උදේට දත් මදිනවා. I brush my teeth every day. I brush my teeth every day. ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට ලේසියෙන්ම වාක්‍යයක් හදාගන්න පුළුවන්. I brush my teeth every day. දැන් මෙතන ගොඩක් work කරන අය ඉන්නවා. එතකොට අපි උදේට වැඩට යන්න සූදානම් වෙනවා කියලා අපි කොහොමද කියන්නේ? I get ready to go to work. I get ready to go to work. I get ready
to go to work. මේ sentences ඔක්කොම මම මේ slide එකේ දීලා තියෙනවා කියන්නේ I get ready to go to work. ඊළඟට තව එකක් තමයි අපි දවල් ආහාර වේල ගන්නවා උදේ ආහාර වේල ගන්නවා කියලා කොහොමද අපි කියන්නේ අපි පාවිච්චි කරන එක ක්‍රියාපදයක් තමයි have. eat කියලා කියන්නත් පුළුවන් I eat lunch, I eat dinner, I eat breakfast. ඒ විදිහටත් කියන්න පුළුවන්. හැබැයි මං හිතනවා ඒකට වැඩිය හොඳයි ඕගොල්ලන්ට have කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්න පුළුවන් නම් I have lunch, I have breakfast, I have dinner. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. දැන් අපිට ඕකට වෙලාවත් ඇඩ් කරන්න ඕන නම් මම උදේ ආහාර වේල ගන්නේ උදේ අපි හිතමු 8ට විතර. එතකොට I have breakfast at 8 am. time එකක් අපි mention කරනවා නම් ඒ වගේ තැනක අපිට පාවිච්චි කරන්න පුළුවන් at කියන preposition එක. මම prepositions lesson එක වෙනම කරනවා. හැබැයි අද පොඩ්ඩක් ඔළුවේ තියාගන්න time අපි වෙලාව. දැන් කලින් උදේ ඇහැරුනේ 5ට කියලා අපි කියද්දි at 5 am කියලා මම පාවිච්චි කරා. ඔළුවේ තියාගන්න මම මේ lesson එක prepositions වෙනම කරනවා. හැබැයි දැනට time එක at 5 am at 8 am ඔන්න ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. okay I take lunch ඒක හරි I take lunch හරි I have dinner I get ready to go to work. okay ඔය විදිහට sentences එවලා තියෙනවා. okay very good. yes හැමෝටම yes thank you for sending me some sentences. okay so අපිට ඔය විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. තව දැන් අපි හිතමු කොණ්ඩේ පීරනවා. මේක ගොඩාක් අය කරන එක වැරද්දක්. දැන් මේ English language එකේ M අකුරයි B අකුරයි. අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ පනාවට comb කියලා කියනවා. හැබැයි ඒක වැරදි. පීරනවට කියනවා combing කියලා. it's wrong. ඒක උච්චාරණය කරන්න ඕන combing. ब ශබ්ද එන්නේ නැහැ. M අකුරයි B අකුරයි ළඟ එනකොට ඒක combing. I am combing my hair. I comb my hair every day. මං හැමදාම මගේ කොණ්ඩේ පීරනවා. එතකොට I comb my hair every day. ඒ විදිහට තමයි කියන්න ඕන. comb ब ශබ්ද එන්නේ නැහැ. comb නෙමෙයි ඒක comb. comb ඒ විදිහට තමයි එන්න ඕන. I comb hair. yes B එක silent නේද කියලා දාලා දෙනවා. ඔව් හරි. එතකොට දැන් ඕක combing කිව්වොත් වැරදි. combing ඒ වගේ අපි කියන්නේ කන්දක් නගිනවා. climbing නෙමෙයි ඒක climbing. ගොඩාක් අය මේ වැරද්ද කරනවා. ගොඩාක් අය දන්නේ නැහැ. මොකද ලංකාවේ අය හරියටම අහගෙන නෙමෙයි කතා කරන්නේ. ඔහේ අනිත් එක්කෙනා කියන එක නිකන් ඇහිච්ච විදියට. හැබැයි අපි හරියටම pronunciation මේ ක්ලාස් එකේ උගන්වනවා. ඒක නිසා දැන් අද අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් note එකක් දාගන්න අර notebook එකේ. okay so මට කියන්න පුළුවන් I climb the stairs. අපි කියන්නේ දැන් පඩිපෙළ නගිනවා කියලා. I climb the stairs. climb නෙමෙයි climb. ing form එක climbing. climbing නෙමෙයි no b climbing. ලියද්දි B අකුර තියෙනවා. හැබැයි කතා කරනකොට ब ශබ්දයක් එන්නේ නැහැ. combing පීරනවා. මම කොණ්ඩේ පීරන ගමන් ඉන්නේ. I am combing my hair. I am combing my hair. ඒක combing නෙමෙයි. it should be combing. ඕකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට අපි brush my teeth මදිනවා. අපි කියන brush my teeth. දවල් ආහාරය ගන්නවා. I have lunch. I eat lunch කියන්නත් පුළුවන්. ඊළඟට අපි කියනවා wash my face. ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දැන් අපි කියනවා තව එකක් තමයි yes eat and have. සමහර අය අහලා තිබ්බා eat කියන එක පාවිච්චි කරන්න පුළුවන්ද? eat have දෙකම පාවිච්චි කරන්න පුළුවන්. I eat lunch, I have lunch
both are the same දෙකම එකයි ඊළඟට දැන් අපි ඕගොල්ලන්ට එවන්න පුළුවන් ඕගොල්ලෝගේ examples උත් මම මේ එහෙන් මෙහෙන් දීලා තියෙන්නේ yes සමහර අය sentences එවලා තිබ්බා very good yes any more from your side ඊළඟට දැන් අපි females ලා ගොඩක් කරන දෙයක් තමයි අපි කියනවා මේකප් කරනවා කියලා. එතකොට අපි කොහොමද මේකප් කරනවා කියලා ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? I put on makeup. I put on makeup. ඒක ගොඩාක් අය දන්නේ නැහැ මොකද්ද පාවිච්චි කරන ඕනේ ක්‍රියාපදේ කියලා. දැන් අපි සිංහලෙන් කියවට මේකප් දානවා කියලා ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? I put on makeup. Put on makeup. Okay ඊළඟට දැන් කවුරුරි අහලා තිබ්බ දැන් මේ I take a shower කියලා මම කිව්වා හැබැයි අපිට තව විදිහකට ඔක් කියන්න පුළුවන් I take a bath අපි කියන්නේ bathroom අන්න ඒකේ bath I take a bath every day හැම උදේම නම් I take a bath every morning I take a bath every morning ඒ විදිහටත් කියන්න පුළුවන් I take a bath every morning ඊළඟට දැන් මම මේ සරල වාක්‍ය චූට්ටක් ඉස්සරහට ගෙනියන්නම්. දැන් අපි සිංහලෙන් කියනවා නම් උදේ ආහාරය ගත්තට පස්සේ තමයි මං නාන්නේ. දැන් ඕක හැමදාම එකම විදියට වෙන දෙයක්. එතකොට අපිට කියන්න පුළුවන් I take a shower after having my breakfast. අපි ආපහු බලමු මේක දැන් මේ චුට්ටක් සරල වාක්‍යයෙන් චූට්ටක් ඔන්න අපි තව ඉස්සරහට එනවා. simple sentence එකකින් චුට්ටක් උදේ ආහාරය ගත්තට පස්සේ තමයි මං නාන්නේ. I take a shower after පස්සේ after having my breakfast. නැත්නම් after eating my breakfast. ගොඩාක් අය දන්නේ නැති දෙයක් තමයි මේ after before කියන එකට පස්සේ අපි ක්‍රියාපදයක් දාද්දී අනිවාර්යෙන් ing add කරන්න ඕන. After having my breakfast. After doing my homework. Okay මට කියන්න පුළුවන් මම දවල්ට කනනේ homework කරාට පස්සේ I have my lunch after doing my homework දැන් පස්සේ නම් after කලින් නම් before මේව දන්නේ නැති අය පොඩ්ඩක් note එකක් දාගන්න after පස්සේ දැන් before කියන එකට මම දාන්නම් BEFORE spellings දන්නේ නැත්නම් before after before okay කවුරු අහලා තියෙනවා makeup noun එකක්ද makeup myself කිව්වොත් වැරදිද කියලා makeup කියන්නේ ඔව් කොහොමත් ක්‍රියාපදයක් නෙමෙයි එතකොට I makeup myself කිව්වොත් වැරදි I put on makeup කියලා තමයි එන්න ඕන okay පෙරේරා කියලා තමයි මට නම පේන්නේ ඔයාගේ question එකට තමයි මම මේ answer එක දෙන්නේ. ඒක ඒ විදිහට කියන්න බෑ. I make up myself නෙමෙයි. I put on makeup. ක්‍රියාපදේ එන්න ඕනේ put on. I put on makeup. I put on makeup කියනවා නම් වඩා හොඳයි. I take a wash කියලා කවුරුද තියෙනවා? Yes. If it's a body wash, yes you can say I take a body wash every day. I take a wash every day. ඒ විදිහට කියන්න පුළුවන්. Very good Masha. Yes. Okay, ඔය වගේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් එවන්න පුළුවන් Zoom chat එකේ. Before එකට පස්සෙත් ing දාන්න ඕනේද? ඔව්, දැන් මං කිව්වේ ඒකයි. After doing my homework. දැන් අපි කියමුකෝ මම නානවා homework කරන්න කලින්. I take a shower before doing my homework. Before doing my homework. After before දෙකේම අපි ing දාන්න ඕන. මේක කළාට පස්සේ after having my lunch, after doing my homework. Okay, intermediate level spoken English class එකක් තිබේද කියලා දාලා තියෙනවා. Intermediate class එක වෙනම තියෙනවා. හැබැයි අද ඔයගොල්ලෝ join වෙලා තියෙන්නේ beginners class එකට. ඊට පස්සේ advanced spoken English for professionals කියලා තියෙනවා. ඒ කියන්නේ doctors, engineers, accountants, bankers lecturers ඒගොල්ලෝන්ගේ වෙනම group එකක් තියෙනවා advanced spoken English
මේක beginners එක තියෙන්නේ මුල ඉඳන් English ඉගෙන ගන්න ඕන අයට. intermediate level එක වෙනම යනවා. ඒක අර මැද level එකක් විදිහට අපි දීලා තියෙන්නේ. But mainly beginners and advanced are the extremes. Okay, Samit all question එකට right. So after before කියන්නේ පස්සේ before කියන්නේ කලින්. Okay, එතකොට after එකටත් ක්‍රියාපදයක් දැම්මම after having my lunch, before doing my homework, අන්න ඒ විදිහට තමයි එන්න ඕන. ක්‍රියාපදයක් දානවා නම් අනිවාර්යෙන් ing. After attending the concert, after practicing football, දැන් හිතන්න මම හැමදාම නානවා football practice කරාට පස්සේ. I take a shower after practicing football. අන්න ඒ විදිහටයි එන්න ඕන. After practicing. ඔන්න ඔය විදිහට. Okay. So දැන් තව දෙයක් තමයි අපි කියනවා 8ට විතර 9ට විතර. හරියටම අපි වෙලාව කියන්නේ නැතුව අපි කියනවා 8ට විතර කියලා නම් ඒක ඉංග්‍රීසි වලින් කියද්දි වර්ඩ් එක එන්න ඕන at around 8 am. at around දැන් හිතන්න උදේ 8ට විතර. දැන් හිතන්න දැන් අපි කලින් කතා කරපු වාක්‍යයක්ම ගමු ඔයගොල්ලන්ට ලේසි වෙන්න. අපි හැමදාම උදේ 6ට විතර හැරෙන්නේ. එතකොට I get up at around 6 am every day. දැන් 8ට විතර 9ට විතර එහෙම කියලා කියනවා නම් ඒක එන්න ඕන at around AROUND. මම ඒ වර්ඩ් එක ස්ලයිඩ් එකේ දීලා තියෙනවා at around noon. දැන් noon කියන්නේ කීයද දවල් 12යි නම් අපි කියනවා noon. එතකොට afternoon කියලා ඇවිල්ලා තියෙන්නේ ඇයි? දවල් 12න් පස්සේ අපි කියනවා afternoon. අපි at කියලා දාන්නේ හරියටම 7ට නම් at 7 o'clock, at 10 o'clock, at 11 o'clock. අන්න ඒ විදිහට අපි ගන්නවා. තව එක වැරද්දක් තමයි දැන් මේ මට මතක් වුණා කලින් beginners class එකක ස්ටුඩන්ට් කෙනෙක් කරපු වැරද්දක්. time එක ගැන කතා කරනකොට අපි o'clock කියලා දානවා. දැන් අපි කියමුකෝ 6යි වෙලාව 7 8 6 o'clock 8 o'clock 11 o'clock. හැබැයි දැන් කැඩෙන ඒවා තියෙනවා 6:30 7:45 9:11 ඒවත් එක්ක o'clock කියලා දාන්න බෑ. දැන් එක දවසක් ළමයි කිව්වා 7:30 o'clock. ඒක වැරදි. එහෙම time එක කියන්න බෑ. o'clock කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපි පැයක් කියනවා නම් 5 6 7 whole numbers එක කියනවා නම් විතරයි o'clock කියලා දාන්න පුළුවන්. 7:30 45 15 එහෙම එනවා නම් o'clock කියන එක add කරන්න බෑ. එතකොට 7:30 pm 7:15 am AM PM උදේ AM හවස PM. ඒක දන්නවනේ හැමෝම. ඉතින් ওই විදිහටයි එන්න ඕන. around කියන එකේ දැන් අපි time එකත් එක්ක පාවිච්චි කරද්දි meaning එක එන්නේ 9ට විතර. හැබැයි සාමාන්‍යයෙන් around කියන්නේ වටේට කියන එක. around දැන් හිතන්න මගේ වටේ ළමයි ඉන්නවා. So there are children around me. මගේ වටේට කියලා තමයි around කියන්නේ සාමාන්‍යයෙන් meaning එක. හැබැයි time එකත් එක්ක පාවිච්චි කරද්දි at around කියන්නේ අපි 8ට විතර. at around 8 o'clock. අන්න ඒ වගේ තමයි එන්නේ. කවුරුරි අහලා තිනවා විජේවර්ධන around what is the meaning කියලා. So that is the meaning for around. Around normal meaning එක වටේ කියන එක. Around me මගේ වටේ කියන එක. හැබැයි අපි time වේලාව කියන concept එකත් එක්ක පාවිච්චි කරනවා නම් around කියන්නේ විතර අපි කියන්නේ 8ට විතර. at around 8 o'clock, at around 7:40, at around 7:15. අන්න ඒ වගේ තමයි පාවිච්චි කරන්න ඕන. ඊළඟට අපි දැන් නින්දට යනවා කියලා කොහොමද අපි කියන්නේ? I go to bed. I go to bed. I go to bed early. මම වේලාසනින් නිදා ගන්න යනවා. නැත්නම් ඇඳට යනවා කියලා අපි කියනවා නම් go to bed. අපිට I sleep කියලා කියන්නත් පුළුවන් නිදා ගන්නවා. I sleep at around
11:30. I sleep at around කියලා ඔයගලන්ට වෙලාවක් දෙන්න පුළුවන්. I sleep at around 7:30. I sleep at around 9:30. ඔන්න ඔය වගේ you can give your time. So ඔය වගේ තමයි අපිට ක්‍රියාපද ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන ඊළඟට එදිනෙදා කරන ක්‍රියාකාරකම් එක්ක ඔන්න ඔය ක්‍රියාපද ටික ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි ඇඳ හදනවා නම් I make the bed. I make the bed. ඊළඟ දැන් තව දෙයක් තමයි කෑම හදනවා make කියලා සමහර අය පාවිච්චි කරනවා. දැන් කේක් එකක් හදනවා I make a cake. දැන් මේ make කියන ක්‍රියාපදය ගත්තම සිංහලෙන් හැමෝම දන්නේ හදනවා කියන අදහස විතරයි. හැබැයි English language එකේ make කියන එක අපි තීරණයක් ගන්නවා. I make a decision. I make a reservation. ඔය වගේ ගොඩාක් අවස්ථාවල පාවිච්චි කරනවා. I make mistakes. මම වැරදි කරනවා කියද්දී I do mistakes නෙමෙයි I make mistakes වෙන්න ඕන. ගොඩාක් අය මේක වැරදියට පාවිච්චි කරන්නේ. ඉතින් අද ඉඳලා හරියට ඒක ඉගෙන ගන්න. make කියන එක සිංහලෙන් අපි හදනවා කියලා එක මීනින් එකක් තිබ්බට English වල අපි make කියන එක ගොඩාක් තැන්වල පාවිච්චි කරනවා. I make decisions. අපි කියන්නේ දැන් හොටෙල් එකේ booking එකක් දාගන්න ඕන. reservation එකක් දාගන්න ඕනේ. reserve කරන්න ඕන කියලා. එතකොට to make a reservation. දැන් ඉස්සරහට පන්ති වල මම උගන්වනවා restaurant එකක conversation එකක්. අපි book කරන්නේ කොහොමද? කෑම order කරන්නේ කොහොමද? එතන bill එක ඉල්ලන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න දැන් එතන මම order කරපු නැති එකක් මට දුන්නොත් මම කොහොමද ඒකට කතා කරන්නේ? ඒ වගේ අපි වෙනම conversations ඉස්සරහට පන්ති වල කරනවා. දැනට අපි මේ common topic එකක් ගැන තමයි කතා කරන්නේ. අද දවසේ. Yes, prepare. මම කලින් ඒක කිව්වා මම මෙතන දීලා තිනවා prepare කියලා. I prepare my breakfast. ඒ විදියට අපිට කියන්න පුළුවන් සමහර අය පාවිච්චි කරනවා make කියලා. හදනවා කියලා හිතන නිසා make. හැබැයි make කියන එක අපිට ගොඩාක් තැන්වල පාවිච්චි කරන්න පුළුවන්. Make decisions, make a reservation, make mistakes. ඒ විදියට do mistakes නෙමෙයි ඒකෙන්න ඕන make mistakes. Make mistakes. ඒ විදියට. Okay, moving on to the next part. දැන් හිතන්න ඔයා තව කරන දේවල් අපි කියනවා ගෙදර පිරිසිදු කරනවා. Clean. CL ඒක එකට pronounce වෙන්න ඕන. Clean. Clean. තව එක දෙයක් තමයි මම කලින් එකේ කියන්න හිටියේ මේ HAVE have ගොඩාක් pronounce කරනවා වැරදි. Have, give එහෙම කියනවා. It's wrong. ඒක v එකෙන් ඉවර වෙන්න ඕනේ. v give have v ශබ්දෙන් ඉවර වෙන්න ඕනේ. u කියලා එක අපි ඒ කියන්නේ u ශබ්දෙන් නෙමෙයි have give කිව්වොත් it's wrong. ඒක වැරදි. ඒක එන්න ඕන have give අන්න ඒ විදියට. ඊළඟට අපි බලමු clean. CL දෙකම එක සැරේ කියවෙන්න ඕන. Clean. Clean the apartment, clean the house. පිරිසිදු කරනවා, clean කරනවා කියලා අපි කියනවා. I make a reservation. Make එනව නේද? මට question එක ගොඩක් පැහැදිලි නැහැ. මම මේක කලින් කියා දුන්නේ. අපි දැන් හිතන්න හොටෙල් එකකට යන්න කලින් සමහරලාට අපි මේ වෙලාව අපි එනවා කියලා ඒක රිසර්ව් කරගන්න ඕන. අපිට ඒ ටේබල් එක තියාගන්න නම් අපි කියනෝනේ එතනදී අපි පාවිච්චි කරන ක්‍රියාපදය තමයි make a reservation. Make a reservation. ඔයාගේ වාක්‍ය හරි මම කලින් කියා දීපු එක make a reservation. Make a reservation. ඒ විදිහට තමයි අපි කියන්නේ. දැන් මම කිව්වා අපි question එකක් අහනකොට කොහොමද අපි ඒකට උත්තරේ දෙන්නේ. දැන් කවුරු අහනවා Hi John, what are you doing? ඔයා මොනා කරන ගමන්ද ඉන්නේ? Okay, දැන් අපි කමු මෙතන ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් okay, let me use a name. Okay, we'll take okay, Bhagya. Okay, so hi Bhagya, what are you doing? ඔයා මොනා කරන ගමන්ද ඉන්නේ කියලා අහනවා. එතකොට අපි කොහොමද ඒකට උත්තරේ දෙන්නේ? දැන් මගෙන් අහනවා
So මං නම් ඔන්න I am conducting a class right now. හරියටම දැන් අපි කරන දෙයක් නම් I am conducting a class. You are listening. ඔයාලා දැන් අහගෙන ඉන්නවා. You are listening. You are looking at the screen. බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේක අපි හරියටම මේ දැන් කරන දෙයක් නම් මම මේ කතා කරන වෙලාව වෙනකොට කරන දෙයක් නම් අපි මේ ing කියන එක දාලා කතා කරනවා. I am, you are, he she it එක්ක අපි is කියලා පාවිච්චි කරනවා. She is, my mother is, my teacher is, the doctor is කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. he she it එක්ක is දානවා, I එක්ක am දානවා, you we they එක්ක are කියලා දානවා. මේක මම වෙනම ලෙසන් එකක් විදිහට කරනවා. හැබැයි දැනට දැන් මේ question එකට answer එක දෙන විදිය අපි අද ඉගෙන ගමු. Some basic questions about daily activities and how to answer them. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන වැඩ ගැන අහන්නේ කොහොමද? ඒකට උත්තරේ දෙන්නේ කොහොමද? What are you doing? ඔයා මොනා කරන ගමන්ද ඉන්නේ? What are you doing? What are you doing? I am cleaning my apartment. I am cleaning my room. I am cleaning my house. මගේ ගෙදර, my house. මගේ නම් my house. ඔහුගේ නම් his house. දැන් මං අහනවා, hi, what is your brother doing? ඔයාගේ මල්ලි මොනවා කරන ගමන්ද ඉන්නේ? He is cleaning his room. ඔහුගේ කාමරේ පිරිසිදු කරන ගමන් ඉන්නේ. දැන් ඔහුගේ නම් his room. ඇයගේ නම් her room. අම්මලගේ කාමරේ නම් my parents room. parents room. නැත්තම් දෙන්නෙක් නිසා අපිට කියන්න පුළුවන් their, එයාලගේ their room. අපේ කාමරේ our room. ඔන්න ඔය විදිහට අපිට මේවට මම වෙනම ලෙසන් එක කරනවා. හැබැයි දැනට අපිට ඕක ඔළුවේ තියාගන්න. Okay. කවුරුරි අහලා තියෙනවා intermediate class එකට join වෙන්නේ කොහොමද කියලා? මට පස්සේ message එකක් එවන්න. I will share my number. Not 7700091616. I can't give the answer right now. So please contact me later. I will give you the details. Okay. So let me continue this class. Now, මම මේකේ කතා කළේ basic questions. අපි daily activities ගැන අහන්නේ කොහොමද කියන එක. What are you doing? What is your brother doing? ඔයාගේ මල්ලි මොකද කරන ගම? ඔයාගේ මල්ලි මොනා කරන ගමන්ද ඉන්නේ? What is your brother doing? අපිට ඔය question එක වෙනස් කරලා අහන්න පුළුවන්. Okay? What is your brother doing? What is your mother doing? What is your friend doing? What is your neighbor doing? කවුද neighbor කියන්නේ? අසල්වාසියා අපි කියනවා neighbor. neighbor. එතකොට මේ අපේ අවට වටේට අපි කියන්නේ අවට ගෙවල් ටිකට අපි කියනවා neighborhood. neighborhood. ඒ කියන්නේ අපේ ගෙදරට අවට ළඟම තියෙන ඒ පරිසරයට අපි කියනවා neighborhood එක. එතකොට අසල්වැසියා නම් ඒක neighbor. neighbor. කවුරුරි අහලා තිනවා recording එක එවන්න පුළුවන්ද කියලා? recording එක ඕනෑ මම කොහොමත් අද WhatsApp group එකේ share කරනවා. අද රෑ වෙන්න කලින් මේක upload කරාට පස්සේ WhatsApp group එකේ ඉන්නවා නම් ඕගොල්ලන්ට group එකෙන් ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන කෙනෙක් නම් මම අර කලින් දුන්න number එකට මට text එකක් එවන්න. එතකොට මම recording එකේ link එක ඕගොල්ලන්ට දෙන්නම්. ඒකෙන් බලන්න පුළුවන්. Okay, so please note down the number. You can contact me later. Okay, not 7700091616. Okay, ඒක තමයි number එක. කවුරුරි okay, I have spelled it for you. Right, so දැන් අපි මේකට answer එක දෙද්දිත් මම නම් I am doing a class. I am doing my homework. I am checking my emails. දැන් office එකක work කරන කෙනෙක් නම් දන්නවා දැන් මේ ටිකේ work from home. So you get a lot of emails. Emails ගොඩක් එනවා. එතකොට මම ඒක check කරනවා කියලා කොහොමද කියන්නේ? I am checking my emails. I am checking my emails. ඊළඟට දැන් අම්මා කෙනෙක් ඉන්නවා නම් දැන් මෙතන ගොඩක් housewives ලා ඉන්නවා. එක එක
අපි ages වල ඉන්නවා. Okay, class එකේ duration එක 7:30 to 9:30. That is a normal class slot. 7:30 to 9:30. Okay, ඒක තමයි class duration එක. Note down කරගන්නවා නම් ඕගොල්ලන්ට මුකුත් miss වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක ආපහු අහන්න පුළුවන්. ඒක නිසා කතා කරන එක මග ඇරුණා කියලා ගොඩක් අය දැන් සමහර වෙලා තියෙනවා. You can watch the video again, so don't worry about that. ඊළඟට අපි දැන් මේ laundry අපි කියන්නේ රෙදි හොදනවා and all that අපි කොහොමද ඒක කියන්නේ do the laundry do කියන එක තමයි කියන්නේ දැන් හිතන්න මේ image එක ඕගලන්ට පේනවා ඇති number 6 එකේ අපි washing machine එකට දාලා ඇඳුම් හොද ගන්නවා that means I am doing the laundry. Laundry is the word LAUNDRY 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 laundry. So what are you doing? I'm doing my laundry. I'm doing my laundry. I am කියන එක කෙටි කරලා අපිට කියන්න පුළුවන් I'm doing my laundry. I'm doing my laundry. ඊළඟට අපි අතු ගන්නකොට මොකද්ද කියන්නේ ක්‍රියාපදේ මොකද්ද ඉංග්‍රීසි වල I'm sweeping the floor. I'm sweeping the floor. Floor. පොළව floor. Sweeping the floor. ඊළඟට තව ගොඩාක් අය දන්නේ නැති එකක් තමයි අපි දූවිලි වලට මොකද්ද කියන්නේ ඉංග්‍රීසි වලින් dust. දූවිලි පිහදානවට අපිට කියන්න පුළුවන් dusting කියලා. ඒ ක්‍රියාපදේ ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ. just. එතකොට අපි දූවිලි පිහදානවා කියන ක්‍රියාපදයටත් අපි පාවිච්චි කරනවා dust කියන එක verb එකක් විදියටත්. I am dusting the table. I am dusting the chair. That means දූවිලි පිහදානවා කියන එකමයි. ඊළඟට අපි දන්නවා vacuum clean එක නම් ක්‍රියාපදෙත් vacuumමයි. I am vacuuming the floor. I am vacuuming the floor. ඒ කියන්නේ අපි පොළව vacuum කරනවා නම් vacuum cleaner එකනේ device එක අපි පාවිච්චි කරන tool එක ක්‍රියාපදෙත් vacuumම තමයි. I'm vacuuming the floor. Yes, cobweb is මකුණු දැල්. කවුරුරි අහලා තියෙනවා? Cobweb is මකුණු දැල්. Okay? Very good. Yes, අපි TV බලන ගමන් ඉන්නේ. We are watching TV right now. තව එකක් තමයි හරියටම දැන් කියලා කොහොමද කියන්නේ? Right now. Right now. මම ඒකේ ස්පෙලිං සෙවන්නම් සමහර අය ලියා ගන්නවා. Right now. Right now. හරියටම දැන්. හරියටම දැන් නම් right now. Right now. Okay, what are you doing? That is the question. දැන් ඊළඟ දවසේ ඕගොල්ලන්ට අහන්න ඕන නම් ඔයා මොනා කරන ගමන්ද ඉන්නේ? What are you doing right now? What are you doing right now? කියලා ඕගොල්ලන්ට question එක අහන්න පුළුවන්. Hi, what are you doing? Hi, what are you doing? I'm cleaning my room. I'm watching TV. I'm playing with my friends. Play කියන ක්‍රියාපදේ තව එක දෙයක් අලුතින් ඕගොල්ලෝ ඉගෙන ගන්න. Play කියන එක හැමෝම හිතනවා සෙල්ලම් කරනවා කියලා. Play කියන එක සෙල්ලම් කරනවටත් පාවිච්චි කරනවා. ක්‍රියා දැන් අපිට ස්පෝර්ට්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. I am playing basketball. I am playing chess. I am playing football. ඒ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට අමතරව musical instruments එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. I'm playing the guitar. I'm playing the violin. I'm playing the drums. Musical instruments කියන එකට එනකොට අපි play කියන ක්‍රියාපදයමයි පාවිච්චි කරන්නේ. Sports විතරක් නෙමෙයි musical instruments සංගීත භාණ්ඩ කියන එකත් එක්කත් play කියන ක්‍රියාපදයමයි පාවිච්චි කරන්නේ. Playing cricket, playing the guitar, both we use play. Play. P-L-A-Y. Play. Play. ඊළඟට අපි පුහුණු වෙනවා කියන එකට අපි කියනවා ක්‍රියාපදේ practice. Practice. P-R-A-C
TICE. Practice. Practice. Right now තියෙන sentence එකක් කියන්න. Right now කියන්නේ හරියටම දැන් කියන එක. අපිට ඒක ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන අපි ing දාලා කතා කරනවා හරියටම දැන් කරන ක්‍රියාවක් නම්. දැන් හිතනවා කවුරු හරි මගෙන් දැන් අහනවා what are you doing? I am conducting a class right now. You are watching TV right now. You are looking at the screen right now. We are listening to you right now. ඔය විදිහට අපිට right now කියන එක වාක්‍ය අග පාවිච්චි කරන්න පුළුවන්. Okay? ඔන්න ඔය විදිහටත් ඕගොල්ලන්ට ඔය question එක අහන්න පුළුවන්. question එක අහනකොට what are you doing right now? What are you doing right now? හරිද? හැමෝටම පැහැදිලි නේද? What are you doing right now? ඊළඟට අපිට අහන්න පුළුවන් අපි ඒකට ආන්සර් එක දෙද්දි I am watching TV right now. I am watching TV right now. Okay? ඊළඟට දැන් අපි තව question එකක් අහන්න පුළුවන් do you want to watch a movie later? දැන් හිතන්න යාළුවෙක් කතා කරලා අහනවා do you want to watch a movie later? පස්සේ movie එකක් බලන්න යන්නද නැත්නම් movie එකක් බලමුද? Do you want to watch a movie later? දැන් හිතන්න ඔයාලට යන්න විදියක් නැහැ. ඔයාලට වෙන දෙයක් කරන්න තියෙනවා. Something else. Sorry, I have to do the laundry later. Sorry, I have to do the laundry later. Later කියන්නේ පස්සේ පසුවට later. I have to do මට කරන්න තියෙනවා වැඩක්. I have to do the laundry. I have to finish my homework. I have to අනිවාර්යෙන් කරන්න ඕන මේක. I have to finish my homework. ඔන්න ඔය විදිහටත් කියන්න පුළුවන්. have to කියන එක වෙනම lesson එකක් විදිහට අපි කරනවා. have to. හැබැයි දැනට ඔයගොල්ලෝ idea එකක් තියාගන්න. I have to do. I have to go. අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් කියලා අපි කියනවා නම් ඒක අඟවන්න අපි කියනවා have to. I have to finish this. මං අනිවාර්යයෙන්ම මේක ඉවර කරන්න ඕන. You have to do your homework. Teachers ලා කියනවා ගොඩක්ලාට you have to do your homework. ඔය අනිවාර්යෙන් වාගේ homework කරන්න ඕන. You have to do. Okay? ඊළඟට දැන් අපි ළමයෙක්ට කවනවා කියලා කියන්නේ කොහොමද? verb එක තමයි feed. 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 දැන් චූටි ළමයෙක්ට කිරි දෙනවටත් feeding කියලා කියනවා. හැබැයි සාමාන්‍යයෙන් කවනවා කියන්නේත් feedම තමයි. FEED. 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 My mother is feeding my sister. මගේ නංගිට කවන ගමන් ඉන්නේ. My mother is feeding my sister. feeding. කවනවා නම් feed. මේ image එකේ ඔයගලන්ට පේනවා ඇති feed. Later afterward same meaning. Later කියන එක after කියන එක විදියටම පාවිච්චි කරන්න බෑ. හැබැයි meaning එක සමානයි. after කියන්නේත් පස්සේ කියන එකම තමයි. later කියන්නේත් පසුවට කියන එකම තමයි. හැබැයි after දාන හැම තැනකටම later කියන එක දාන්න බෑ. ඒක එහෙම ගැලපෙන්නේ නැහැ. දැන් අපි after cleaning my room, after doing my homework කියලා කිව්වට later doing my homework එහෙම කියලා කිව්වොත් ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. Grammatically it's wrong. Okay? අර්ථය ගත්තොත් ගොඩාක් දුරට සමානයි. හැබැයි ඒක වචන අපි වාක්‍යයක දාලා පාවිච්චි කරනකොට එකම විදියට පාවිච්චි කරන්න බෑ. Okay. So ඊළඟට අපි පාඩම් කරනවා study. 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 Exercise. Exercise. Exercise කරනවා. Exercise. ගොඩක් අය මේක වැරදියට කියන exercise කරනවා කියලා. It's wrong. It should be exercise. Exercise. මේ මං හොඳට මේ වචනයක් දෙපාරක් එහෙම කියද්දි ඕගොල්ලෝ එහා පැත්තේ ඉඳන් repeat කරන්න. Exercise. Exercise නෙමෙයි exercise. Exercise. ඊළඟට අපි දැන් ගොඩක් pet animals ලා ඉන්න අය dogs ලා එහෙම ඇති කරන අය කියනවා අපි walk එකක් අරන් යන්න ඕන කියලා. So I have to walk the dog.
walk the dog එක phrase එකක් විදිහට එන්නේ walk the dog ඒක මන් දීලා තියෙනවා walk the dog walk the dog ඊළඟට අපි සින්දුවක් අහන් ඉන්නේ රේඩියෝ එක අහන ගමන් ඉන්නේ කියනකොට අපි පාවිච්චි කරනවා ක්‍රියාපදේ listen L I S T E N listen listen I am listening to the radio I'm listening to music ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි සින්දුවක් අහන් ඉන්නේ අපි රේඩියෝ එක අහන් ඉන්නේ I'm listening to the radio I'm listening to music කියලා කියන්න පුළුවන් මම කලිනුත් කිව්වා අපි සෙල්ලම් කරනවා play sports එක පාවිච්චි කරන්නත් පුළුවන් musical instrument එකත් පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ ක්‍රීඩාවක් නැත්නම් සංගීත භාණ්ඩයක් ඔය දෙකත් එක්කම අපි ඉංග්‍රීසි වලින් පාවිච්චි කරද්දී ඒක play වෙන්නේ play I am playing basketball I'm playing the guitar I'm playing the violin I'm playing the drums I'm playing football sports විතරක් නෙමෙයි අපි නිකන් යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොටත් play ක්‍රීඩාවක් සෙල්ලම් කරනවා නම් play සංගීත භාණ්ඩයක් වාදනය කරනවා කියන්නේ play කියන ක්‍රියාපදේමයි අපි පාවිච්චි කරන්න ඕන I'm playing the guitar any musical instrument okay I'm playing the piano I'm playing the trumpet whatever the musical instrument ඕනෙම එකක් එක්ක අපි පාවිච්චි කරන්නේ play කියන ක්‍රියාපදේමයි play P L A Y P L A Y playing ඊළඟට අපි පොතක් කියවනවා නම් read I'm reading a book right now කවුරුරි අහලා තිබ්බ right now ඔන්න මම ගොඩාක් examples දුන්නා I'm reading a book right now මං හරියටම දැන් මේ පොතක් කියවන ගමන් ඉන්නේ so දැන් reading කියන ක්‍රියාපදේ ඕගොල්ලන්ට තැන් කීයක පාවිච්චි කරන්න පුළුවන්ද I'm reading a magazine I'm reading a newspaper I'm reading an article I'm reading my textbook I'm reading a storybook ඔන්න ඔය විදිහට read කියන ක්‍රියාපදේ ගොඩාක් තැන් වල පාවිච්චි කරන්න පුළුවන් okay beginner intermediate class what is good all my classes are good so you have to choose for yourself intermediate class එක කියලා එහෙම ලොකු වෙනසක් නැහැ ඒක අර අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පාවිච්චි කරනවා වැඩි intermediate class එකේ මොකද අපි අර beginners එක ගොඩාක් අපි chance එක දීලා තියෙනවා ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න අයට ඒ එච්චරයි වෙනස මොකද අපි intermediate class එක conduct කරද්දී English language එකම පාවිච්චි කරනවා ගොඩක් වැඩි ඒක නිසා සමහර අයට අල්ල ගන්න අමාරුයි අපි අර පොඩ්ඩක් හොඳ level එකක ඉන්න කෙනෙක්ට තමයි intermediate ඊළඟට තියෙනවා advanced spoken English class ඒක professionals ලට කරන්නේ ඒක තනිකරම මුළු class එකම English වලින් conduct කරන්නේ ඒක English කතා කරන්න පුළුවන් අයට තව fluently කතා කරන්න තියෙන class එකක් so I think for your level it's okay to be in the beginners class එකේ උනත් ප්‍රශ්නයක් නැහැ මොකද අපි සිංහලෙන් ගොඩාක් දුරට ඔයගලන්ට explain කරන්න නිසා okay Samit I hope you got your answer all right ඔය විදියට අපිට ඔය ක්‍රියාපද ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි අද තෝරගෙන තියෙන්නේ දැන් මේ එදිනෙදා අපි කරන ඒවා. තව එක දෙයක් මට මතක් කරන්න ඕන. අපි දැන් මේ පිඟන් හොදනවා කියනකොට පාවිච්චි කරන ක්‍රියාපදේ ගොඩක් අය හිතනවා wash the dishes, clean the dishes. ඔය විදියට අපි පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි ලස්සනට කියන්න ඕන do the dishes. do කියන ක්‍රියාපදේ පාවිච්චි කරනවා. I am doing the dishes. I am washing the dishes. I am cleaning the dishes කියන්න පුළුවන්. Okay? So wash කියනකට වැඩිය මං it is better if you can use do කියන එක. do කියන එක පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. I am doing the dishes right now. Right? Let's say hi okay, let's say Bhagya, no? Hi Bhagya, what are you doing right now? Sorry, I'm busy. I'm doing the dishes right now.
I'm doing the dishes right now. So one more thing, දැන් මේ තව එක දෙයක් explain මම mention කරන්න ඕන. දැන් ගොඩක් අය මේ ටිකේ ගෙදර ඉන්න නිසා දැන් මේ lesson එක ගෙදර එක්කෙනෙක්ව අල්ලගන්න ඕගොල්ලෝ දෙන්න අතර මුලින් practice කරන්න. ලැජ්ජ වෙන දෙයක් නැහැ නේ, අපි අඳුරන කෙනෙක්නේ. මුලින්ම මේ දෙන දේවල් ඔයාට තනියෙන් කම්මැලි වගේ නම් තව එක්කෙනෙක් අල්ලගන්න family member කෙනෙක්. You can do it first within yourselves. ඕගොල්ලෝ අතර මුලින් දැන් තව එක දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සිංහල වාක්‍යයක් වුණත් හෙට ඉඳන් ඕගොල්ලෝ දන්නවා නම් ඒක ඉංග්‍රීසි වචනේ ඒ එක ඉංග්‍රීසි වචනේ හරි පාවිච්චි කරන්න ගන්න. කාටට හුරු කරගන්න. වැරදුනාට කමක් නැහැ. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක එකපාර හරියටම කතා කරපු අය නැහැ. මුලින් වැරදෙනවා තමයි. ඒක නිසායි අපි මේ හරියට උගන්වන්නේ. ඉතින් වැරදි හරි කමක් නැහැ. මුලින් ඒ බය නැති කරගන්න comfortable වෙන ලැන්ග්වේජ් එකත් එක්ක. Right? It's okay to make mistakes. No one is so perfect. There's no one that, went from 0 to 100 at once. ඒක නිසා හැමෝම පටන් ගන්න තියෙන්නේ එකම level එකෙන්. Mistakes කරාට කමක් නැහැ. බය වෙන්න එපා. ඉංග්‍රීසි වලින් ගොඩක් අය කතා කරන්න බයයි, දන්න දේ වුණත් අනේ මං වැරදුනොත් මට ලැජ්ජයිනේ එහෙම කියලා. Don't be like that. You don't have to be ashamed of yourself. ඒක නිසා මම ගොඩාක් අයට කියනවා ගෙදරින් පටන් ගන්න මුලින්. ගෙදර අයත් එක්ක කතා කරන්න. ටික ටික ඊට පස්සේ අපි ඒක improve කරගමු. Okay? live class එකේ අනිවාර්යෙන් මම හැමෝටම chance එක දෙනවා. ඊළඟ දවසේ ඉඳන් ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. දෙන conversations. Okay. දැන් මෙතන මම ලොකු list එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් ගැන කතා කරද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ඇත්තට දැන් මේ ස්ලයිඩ් ෂෝස් ඔක්කොම ඕගොල්ලොත් එක්ක ෂෙයා වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට පස්සේ මේක කියව ගන්නත් පුළුවන්. මම එහෙන් මෙහෙන් ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් දේවල් කියන්නම්. මම දැනටමත් මේකේ ගොඩාක් දේවල් එක්ස්ප්ලেইন කරලා ඉවරයි. දැන් මේ ටිකේ ගොඩාක් ප්‍රසිද්ධයි. දැන් මේ කොරෝනා සීසන් එකත් එක්ක ආවා work from home. ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා. ඒ කියන්නේ ඔෆිස් එකට physically යන්නේ නැතුව you work from home. So let's say how many of you are working from home? Now I'm basically working from home with you, right? මම ඔක්කොම classes conduct කරන්නේ දැන් online. So then I work from home. Work from home. ඊළඟට අපි taxi එකක් ගන්නවා. I take a taxi. I take a taxi. I take an Uber. I take a pick me. ඔය විදිහට දැන් මේ ටික අපි use කරන ඒවා තියෙනවානේ Uber, whatever the Trishow, whatever. I take a taxi. I take the bus. I take the subway. ඒ වගේ කියන්නත් පුළුවන්. ඊළඟට මම කියා දුන්නා check. දැන් අපි සමහරවිට Facebook we check our social media අපිට කියන්න පුළුවන් I check my social media, I check my phone. අන්න ඒ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි දැන් meeting එකකට සහභාගී වෙනවා කියන එක වගේ කියන්න ඕන නම් I attend. ගොඩාක් අය මේ word එක පාවිච්චි කරනවා අඩුයි. It's very rare but ඔයගොල්ලෝ දන්නේ නැති නිසා attend. 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 බලන්න මෙතන මම දීලා තියෙනවා I attend meetings. I attend meetings. I attend ATTEND. I attend meetings. I attend. ඊළඟට අපි gym එකට යන්න ඕන. I go to the gym every day. හැම හවසකම නම් I go to the gym every evening. නැත්නම් අපි හරියටම දැන් gym යන දවස් දාගෙන තියෙනවා නම් I go to the gym every Tuesday. I go to the gym every Thursday. දැන් Catholic අය ඉන්නවා නම් I go to the church every Sunday. I go to the temple every prayer day. So ඒ විදිහට අපිට ඔන්න දැන් අපි places ගත්තොත් අපි already දන්නවා bank, hospital, museum, what else? Yes, church, mosque, whatever places ගත්තා. ඉතින් මේ go කියන ක්‍රියාපදෙත් දන්නවනේ. So ඊළඟ දවස් කියන අම්මේ කොහෙද යන්නේ? අම්මා where are you going? I am going to the supermarket. I am going to the hospital. ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට ඕවත් use කරන්න පුළුවන්. I'm going. I make breakfast
I'm waiting for the bus. මං මේ බස් එක එනකන් ඉන්නේ. I am waiting for the bus. I am waiting for the bus. දැන් මේ ගොඩක් අය අහපු නැති නිසා මම්ම ආන්සර් එක දෙන්නම්. දැන් ඔය කාටවත් ඕක ප්‍රශ්නයක් උනේ නැද්ද? සමහර තැන්වල මං ing පාවිච්චි කරනවා. සමහර තැන්වල ක්‍රියාපද ඒ විදිහටම තියෙනවා. කවුරුත් මගෙන් ඇහුවේ නැහැ. මම මෙච්චර වෙලා බලන් හිටියා. කවුරුරි ඔය question එක අහයි කියලා. So nobody asked. I'll give the answer myself. So අපි මේ read, get, go, have, brush, work ක්‍රියාපදේ විතරක් සමහරලාට පාවිච්චි කරනවා. සමහර තැන්වල ing දාලා කතා කරනවා. මොකද්ද මේ දෙකේ වෙනස? දැන් අපි tenses වලින් ගත්තොත් verb එක විතරක් තියෙනවා නම් අපි එකට කියනවා simple present tense. I have my lunch. ඕකම වෙනස් විදියට කියන්න පුළුවන්. I am having my lunch. I am having my lunch. am is එක ing දැම්මම ඒක present continuous වෙනවා. දැන් මේ මුලින්ම නම් මතක තියාගන්න ඕනේ නැහැ. ඒක මම tenses වෙනම ඕගොල්ලන්ට teach කරනවා. හැබැයි දැනට පොඩි දෙයක් ඔළුවේ තියාගන්න අද දවසේ අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට හැමදාම නැත්තම් හැම බදාදම එදිනෙදා කරන දේවල් නම් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල් අපිට කතා කරන්න පුළුවන් ක්‍රියාපදේ නිකන් දාලා. I wake up at 5 o'clock. I eat my lunch at 7 o'clock. හැබැයි අපි ing දාලා කතා කරනවා හරියටම මේ දැන් කරන දෙයක් නම්. I am reading a book. දැන් I am reading a book කියවම හරියටම දැන් මම මේ පොතක් කියවනවා. I am reading a book. ඒ කියන්නේ හරියටම මේ දැන් කරන ක්‍රියාවක් නම් අපි කියනවා ඒකට ing දාලා. කවුරුරි අහලා තිනවා what is the meaning of snooze කියලා. Snooze is very famous. දැන් අපි කියන්නේ alarm එක තියද්දි හිතන්න මං උදේ 6ට alarm එක තියනවා. එතකොට අපි ඒක snooze කරනවා කියන්නේ you pause it for a while. Snooze. I press the snooze button twice before I turn my alarm off. ඒ කියන්නේ දැන් හිතන්න අපි alarm එකක් 7ට තියනවා. හැබැයි අපි ඒක 5 minutes වලට තව pause කරනවා. snooze කරනවා. එතකොට ආයි alarm එක වැදෙන්නේ විනාඩි 5කට පස්සේ. පොඩි වෙලාවකට අපි ඒක pause කරනවා. ඒක තමයි snooze button එක කියන්නේ. alarms එක්ක එන term එකක් තමයි snooze button. හරියටම alarm එක off වෙන්න කලින් දෙසරයක් snooze button එක ඔබනවා. so අපි ඒක option එකක් තියෙනවා snooze for 5 minutes කියලා. එතකොට 7 o'clock alarm එක වැදුනම අපි snooze කරාම ආයි alarm එක වැදෙන්නේ 5 minutes වලට පස්සේ. so you will wake up after 5 minutes. snooze. snooze button කියලා අපි කියනවා. snooze. okay? right මං හිතනවා ඔයගොල්ලෝ answer එක සම්පූර්ණයි කියලා. I drive to work. I put the dishes away. Okay. I drive to work කියන්නේ දැන් අපි vehicle එකක් පැදගෙන යනවා නම් I drive to work කියලා පාවිච්චි කරන්න පුළුවන්. I drive to work. ඊළඟට I put the dishes away. I put the dishes away කියන්නේ අපි කියන්නේ අහකට දානවා නැත්නම් එහෙන් තිබ්බා වගේ අදහසක්. away. Put the dishes away is that. You put the dishes away. That is the meaning. Okay? අහකට දැම්මා වගේ අදහසක් තමයි away. I put the papers away. Away means ඈතට අහකට that is away. Away. ඊළඟට I take a nap after lunch. තව එක important word එකක් I take a nap. I take a nap. අපි කියන්නේ පොඩි නිින්දක් කියලා it is taking a nap. ඒක නෙමෙයි 8 hours 6 hours sleep එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. I take a nap. චූටි නිින්දක් දානවා කියලා අපි කියන්නේ සිංහලෙන් nap. N A P. මම zoom chat එකේ තෝරනම් එවන්නම්. මෙතනක් දීලා තියෙනවා. I take a nap after lunch. ලංකාවට සාමාන්‍යයෙන් කාපු ගමන් නිදිමත එනවා. Very common thing. So අපි කියන්නේ දවල් කෑවට පස්සේ මම පොඩි නිින්දක් දානවා කියලා. අන්න ඒක අපිට කියන්න පුළුවන්. I take a nap after lunch. I take a nap after lunch. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. I take a nap after lunch. අපි තව වෙලා ගන්න නැතුව අද අන්තිම කොටසටත් යමු. දැන් මේ එකම දේවල් තමයි මම දීලා තියෙන්නේ. ඕගොල්ලන්ට තව පැහැදිලි වෙන්න examples ගොඩාක් දීලා තියෙනවා. You can go through it later. මේ මම කලින් කියා දීපු sentences ම තමයි ගොඩක් දීලා තියෙන්නේ. Okay. දැන් අද මම අන්තිම විදියට පාවිච්චි කරේ දැන් අපි ප්‍රශ්න අහනකොට පාවිච්චි කරන්න ඕන වචන මොනවාද? ඔයා මොනවාද කරන්නේ? ඔයා කොහෙද ගියේ?
අපි අහනවා කොහෙද? where? මොකද්ද? what? කවදාද? when? කාටද? whom? මොන එකද? which? ඇයි එහෙම කළේ? why? කොහොමද එහෙම කළේ? how? ඔය වගේ අපි question words අන් අපි ප්‍රශ්න අහනකොට පාවිච්චි කරන්න අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන වචන ටිකක් තමයි මේ question words කියලා අපි මේවට කියනවා. නැත්නම් තවත් විදිහට අපි කියනවා WH words කියලා. මොකද මේ ගොඩාක් ඒවා පටන් ගන්නේ WH වලින් නිසා අපි WH කියලාත් කියනවා නැත්නම් question words කියලාත් කියනවා. අපි ප්‍රශ්න අහද්දී පාවිච්චි කරන්න ඕන වචන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන දේවල් තමයි මේ දේවල් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී. මම ඕගොල්ලන්ට කියා දෙන්නම්. දැන් අපි මොන හරි දෙයක් ගැන අහනවා නම් අපිට අහන්න පුළුවන් what. දැන් මම කලින් පාවිච්චි කළේ ඔයා මොනා කරන ගමන්ද ඉන්නේ? What are you doing? What are you doing? What? ඔයා මූවි එක ගැන මොනවද හිතන්නේ? What do you think about the movie? What do you think about the movie? අපි අහනවා කොයි වෙලාවටද නැත්නම් කවදාද කියලා. එතකොට අපි පාවිච්චි කරනවා when. When will the meeting start? කොයි වෙලාවටද meeting එක පටන් ගන්නෙ? when. හැමෝම මේ වචන pronounce කරන්න එහා පැත්තේ ඉඳගෙන. okay. ඔව් මේ document එකයි recording එක මම හැමෝටම දෙනවා. document එක මම share කරනවා group එකේ class එකට join වෙන අයට. Okay, so this recording is shared with everybody, but the worksheet, the document will be shared with the paid students. After you, like once you pay and join the class properly, I will be giving you the document as well. Questions ahanayata mama me answers denne. Okay, right. අපි වෙලාව ගැන අහනවා නම් when කීයටද පටන් ගන්නෙ? When is this going to start? When will the meeting start? ඔයා කීයටද පිටත් වෙන්නේ? When are you leaving? When are you leaving? අපි තව අහනවා කොහෙද? කොහෙද තියෙන්නේ මගේ බෑග් එක? Where's my bag? Where's my glasses? Where's my phone? මගේ ෆෝන් එක කොහෙද? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? Where do you live? Where do you live? මේක හරිය common question එකක්. දැන් හිතන්න අපි මුලින් පළවෙනි වතාවට කාවරි මුණ ගැහෙද්දි අපි අහනවා නම මොකද්ද? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඔයා කොහෙද වැඩ කරන්නේ? ඔය වගේ questions. එතකොට අපි කොහෙද ජීවත් වෙන්නේ කියලා අහද්දි where do you live? Where do you live? ඊළඟට අපි අහනවා කවුද? අපි කියන්නේ මිනිස්සු නැත්නම් people කියන අහද්දි අපි පාවිච්චි කරනවා who කියන question word එක. Who? Who told you that story? කවුද ඔයාට ඒ කතාව කිව්වේ? Who is your father? කවුද ඔයාගේ තාත්තා? Who? කවුද? Who? Who is your father? Who is your best friend? කවුද ඔයාගේ හොඳම යාළුවා? Who is your best friend? Who? කවුද? ඊළඟට අපි කාගෙන හරි අහනවා නම් ඔයා කාවද දුතේ දැක්කේ? Who did you see? Who? Whom කියලාද අපි කියනවා if it is the object. Whom did you see? කාත් එක්කද කතා කළේ? Whom did you talk to? Whom කියලාත් අපි පාවිච්චි කරනවා. ඊළඟට අපි මොන හරි තේරීමක් මොන එකටද කැමති? Which one do you like? Which one? Which dress do you want to wear? ඔයාට මොන ඇඳුමද අඳින්න ඕන? Which one? Which book do you want to read? ඔයාට මොන පොතද කියවන්න ඕන? Which book? ඔයාට මොන මූවි එකද බලන්න ඕන? Which movie do you want to watch? Which movie do you want to watch? මේ දේවල් මම වෙනම ආයි පැහැදිලි කරනවා. හැබැයි අදට මේ question words ටික ගොඩක් වැදගත්. ඒ ටිකත් ඔළුවේ තියාගන්න. Question words. What, when, where, who, whom, which, whose. Whose කියන්නේ කාගේද? කාගේද මේ පොත? Whose book is this? කාගේද අර කාර් එක? Whose car is that? Whose car? කාගේ කාර් එකද? Whose phone is this? කාගේද මේ ෆෝන් එක? Whose phone is this? ඊළඟට අපි මොනවාරි හේතුවක් ඇයි කියලා අහනවා. ඇයි
ඇයි එයා අඬන්නේ? Why is she crying? Why is she crying? Why is she crying? ඇයි එයා අඬන්නේ? Why? Why? Why didn't you go to school? ඇයි ඔයා අද ඉස්කෝලේ ගියේ නැත්තේ? Why didn't you go to school today? ඔන්න අද කියලා නම් today කියලාත් ඔයගොල්ලන්ට add කරන්න පුළුවන්. තව එක වචනයක් මම උගන්වන්නම්. අද රෑ කියන්නේ කොහොමද? tonight. ඊයේ රෑ නම් last night. ඔය දේවලුත් මතක තියාගන්න. ඊළඟට අපි අහනවා කොහොමද කරේ? How did you do that? කොහොමද ඔයා ඒක කළේ? How did you do that? කොහොමද ඒක කළේ? How did you do that? How? ඉතින් ඔය වගේ question words උත් ගොඩාක් වැදගත් වෙනවා English language එකේ අපි කතා කරන්න යද්දී. මම හිතනවා අද ගොඩාක් දේවල් ඕගොල්ලෝ ඉගෙන ගත්තා. අවසාන වශයෙන් අපි මේක ආපහු එක සැරයක් pronounce කරන විදිය බලමු. What, when, where, who, whom, which, whose, why, and the last one, how. ආපහු එක සැරයක් මම කියන්නම්. What, when, where, who, whom, which, whose, why, and how. What මොකද්ද? When කවදද? කීයටද? Where කොහෙද? Who කවුද? Whom කියන්නේ කා එක්කද කතා කළේ? Which මොන එකද? Whose කාගේද? Why ඇයි ඒක ටිකක් ඔයගොල්ලෝ ලේසි මතක තියාගන්න. Why ඇයි කියලා අපි අහන සිංහලෙන්. How කියන්නේ කොහොමද? How are you? How did you do that? කොහොමද ඔයා ඒක කළේ? අන්න ඔය වගේ questions අහද්දිත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා තමයි මේ question words කියලා list out කරේ. ඉතින් අවසාන වශයෙන් මම course එක ගැන ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම්. අලුතෙන් join වෙලා ඉන්න අයට මේක 6 months course එකක්. මාසෙකට රුපියල් 2000යි ගන්නෙ. ඕගොල්ලන්ට දිගටම continue කරන්න පුළුවන්. හැමදාම Wednesday 7:30 to 9:30 තමයි මේ class එක. මේක group 6 එක. අලුතින්ම අපි පටන් ගන්නවා. අද ඉඳන් හැම බදාදම රෑ 7:00 ඉඳන් 9:00 වෙනකන් තමයි මේ class එක conduct කරන්නේ. අද දවසේ මුල් කොටස මගහැරිච්ච කෙනෙක් ඉන්නවා නම් මොන හරි දෙයක් මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් බය වෙන්න එපා. මේ අද මුළු ක්ලාස් එකම රෙකෝඩ් කරා. ඒ රෙකෝඩින් එක ඕගොල්ලන්ට දෙනවා. ඒක WhatsApp group එකේ මම share කරනවා. ඊළඟට WhatsApp number එක ඕන නම් this is the number note 77991616. ඒක මම Zoom chat එකේ දාලා තියෙනවා. contact කරන්න ඕන නම් ඒ number එකට contact කරන්න. WhatsApp group එකේ නැත්තම් දැනට ඕගොල්ලන්ට පුළුවන් ඕකට මට message එකක් දාලා වීඩියෝ එක ඉල්ල ගන්න. ඊළඟට දැන් class එකට හරියටම join වෙන්නේ කොහොමද කියලා සමහර අය අහලා තිබ්බා. මම bank account details දාලා තියෙනවා. ඒකට payment එක කරන්න 2000 rupees per month. කරලා ඒක receipt එකේ photo එකක් මගේ phone එකට number එකට එවන්න WhatsApp එකට. එතකොට මම confirm කරගන්නවා. ඕගොල්ලන්ව group එකට add කරනවා. ඔය විදිහට තමයි අපේ sessions යන්නේ. Zoom platform එකේ classes කරන්නේ. එතකොට මේ recording එක හැමදාම අපි class එක record කරනවා. ඒ recording එක students ලට දෙනවා join වුණාට පස්සේ. අද recording එක අපි හැමෝටම දෙනවා. එතකොට ඕගොල්ලන්ට කිසිම දෙයක් මග ඇරෙන්නේ නැහැ. live class එකට සහභාගී වෙන්න බැරි වුණත් ඕගොල්ලන්ට ආපහු අර recording එක අරගෙන ඕනම වාර ගානක් ඕගොල්ලන්ට පුළුවන් තරම් practice කරලා ඒක perfect වෙනකම්ම ඕගොල්ලන්ට ඒක අවබෝධ කරගන්න මම ඒ video recording එක ඕගොල්ලන්ට දෙනවා. Okay, so thank you for joining today. අද වෙලාව අරගෙන join වෙච්ච හැමෝටම ස්තුතියි. මම බලාපොරොත්තු වෙන හැමෝම ඊළඟ දවසේ මට I'm looking forward to see you next week. So again, thank you so much. Good night everyone. Stay safe. And if y'all have any questions, you can contact me through WhatsApp or you can call me on this number and ask any questions if you have. මොනහරි ගැටලුවක් තියෙනවා නම් අද දවසේ මොනහරි මිස් වෙච්ච දෙයක් මගහැරිච්ච දෙයක් මොනහරිම කෝස් එක පිළිබඳව අහගන්න තියෙනවා නම් මාව contact කරන්න මම number එක දීලා තියෙනවා.
මං ආපහු ඕන්නම් ඔයගලන්ට I'll show you the post. Right, you can contact me through this number and the class date එකයි වෙලාවයි Wednesdays 7:30 to 9:30 7:30 to 9:30 Wednesdays every week අපි මාසෙකට classes 4ක් කරනවා, that is 8 hours. ඊට අමතරව ඕගොල්ලන්ට ගෙදරදී practice කරන්න, පාඩම් කරන්න ඕන වචන, ඒ හැම දෙයක්ම අපි provide කරනවා. සමහර අය අහලා තිබ්බ text book එකක් ඕනද එහෙම කියලා. මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරන හැමදේම අපි ඕගොල්ලන්ට provide කරනවා. We are providing everything for you, so there's no need for you to worry about. Okay, so thank you for joining again. I'll end the recording now. I'll see every one of you next week. Good night, everyone.